නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉතාලියේ වෙසෙන පින්වත් ලාලනී ද සිල්වා මහත්මිය ඇතුළු පින්වත් පවුලේ එක් පිරිසේක රාශිය වෙලා තමයි අද උදාරමී ධර්ම දානම් පින්කම දිව් මිනිස් ලෝකයාගේ සුවය පිණිස, සැපය පිණිස, පහසුව පිණිස සසර පුරාවට තමන්ට උදාර ගුණ සම්පatti තුල හිත පිහිටුවා ගන්නට අනුග්‍රහ කරන උදාරමී ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්නේ. එතකොට මේ ධර්ම දානයක ආශ්චර්යය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ සසරේ අපි එනකොට මේ අපි දෙව් මිනිස් ලෝකයාට විවිධ අයුරින් අපි අනුග්‍රහ කරලා ඇති. නමුත් හිත කෙලෙසුන්ගෙන් දුරු කරවන දෙයකින් අපි සසරේ අනුග්‍රහ කරලා නැහැ පින්වත්නි. හිත සංසිඳවන දෙයකින් අපි අනුග්‍රහ කරලා නැහැ. හිතේ ප්‍රඥාලාභී උපදින දෙයකින් අපි අනුග්‍රහ කළ නැහැ. සසර ගැන, ජීවිතය ගැන තේරුම් ගන්න පුළුවන් දෙයකින් අපි සමහරට සසරේ අනුග්‍රහ කළ නැහැ. අපිට මේ ධර්ම දානමේ පින්කම් විසින් ඒ සියලු අවස්ථා පින්වත්නි උදා වෙනවා. ඉතින් ඒ නිසා ඒ සියලු අවස්ථා අපි ධර්ම දානයකින් අපි රැස් කරද්දී, රැස් කරලා දෙද්දී Tamante සියලු අවකාශ මේ සසරට එකතු වෙනකොට ආය පෙරලා Tamanට ලැබෙන්නට මේ ධර්ම දානමේ පින අනුග්‍රහ කරනවා පින්වත්නි. ඉතින් අද දවසෙත් අපි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයක් වුණු ඒ සබ්බත්ගාමිනී පටිපදම් යථාභූතම් පජානාති කියන උතුම් උදාර ඥානපති පිහිටා දෙව් මිනිස් ලෝකයාට හිත නිකලෙස් කරවන සොඳුරු දහම් පරයායන් පරිපූර්ණ වෙච්ච, පිරිපුන් වෙච්ච සුන්දර දේශනාවක් තමයි පින්වත්නි අපි මේ දවස්වල කතා කරමින් හිටියේ. ඒතර මේ දේශනාවේ නම තමයි කුමක්ද? දේවතානුපස්සනාව. ඒතර මේ දේවතානුපස්සනාව කියන උදාර මේ හිත නිකලෙස් කරවන දහම් දේශනාව දේශනා කරද්දී පින්වත්නි අපගේ භාග්‍යතුන් වහන්සේ පූර්වාරාමේ තමයි වැඩ වාසය කළේ. දා පුන් පොහොය දවසේ එළි මහනේ සඳ රාත්‍රියේ විශාල සංඝ පිරිසකට දේශනා කරපු සොඳුරු දහම් පරයායක්. තථාගතයන් වහන්සේ මුලින්ම පටන් ගත්ත පින්වත් මහණනි, ඊතා උතුම් වූ නිවනට පමුණවන අවබෝධයේ පිණිස හේතු වෙන මේ කුසල් දහම් තියෙනවා පින්වත් මහණනි. ඊතා උතුම් වූ මේ නිවනට පමුණවන අවබෝධය පිණිස හේතු වෙන මේ කුසල් දහම් ගැන අසා දැන ගැනීමෙන් ඔබලට ඇති ප්‍රයෝජනයේ කුමක්දයි කියලා යම් කිසි කෙනෙක් ඇහුවොත් එහෙම, කරුණ විමසුවොත් එහෙම මෙහෙම උත්තර දෙන්නක කුමක්ද? යුගල වශයෙන් පෙන්වා දෙන ධර්මයන් තියෙනවා. ආන්ගේ ධර්මයන්ගේ සැබෑ தත්ත්වය අවබෝධ කරගන්න නුවණ ලබා ගන්නයි අපි මේ කියන ධර්මය අපි බොහෝ කොට ශ්‍රවණය කරමින් අසා දැනගන්න මහන්සි ගන්න මේ පිණිසයි කියලා කියන්න කිව්වා. ඒතර හිත නිකලෙස් කරවන යුගල වශයෙන් විමසන අවබෝධයේ පිණිස පවතින උදාර දහම් පරයය කුමක්ද කියලා භාග්‍යතුන් වහන්සේ මේ සොඳුරු දහම් පරයයන්, මේක තමයි දුක, මෙහිමයි දුක හටගන්නේ, මේමයි දුක නැති වෙන්නේ, මේකයි නැති කරන මාර්ගය කියලා පළවෙනි පරයය අපි විස්තර කළා. ඊළඟට යම්තාක් දුක් ඇද්ද ඒ දුක් උපදින උපදීන්ගෙන්
උපදී නිරුද්ධ වීමෙන් සියලු දුක් නිරුද්ධ වෙනවා කියන දෙවෙනි ක්‍රමය. ඊළඟට තුන්වෙනි ක්‍රමය කුමක්ද? සියම්තාක් දුක් ඇද්දී සියලු දුක් උපදින්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව ඉතුරු නැතුව නොයල්මින් නිරුද්ධ වුණොත් සියලු දුක් වලින් ඈතර වෙන්න පුළුවන් කියලා ඊළඟට තුන්වෙනි දහම් පරයය. ඊළඟ අපි කතා කළා පින්වත්නි ඊයේ යම් දුකක් උපදිනවද ඒ දුක උපදින්නේ සංස්කාර ප්‍රත්‍යයෙන්. සංස්කාරවලට ඉතිරි නැතුව නොයල්මින් නිරුද්ධ වෙලා ගියොත් සියලු දුකෙන් ඈතර වෙන්න පුළුවන් කියලා දහම් පරයය. ඊළඟ කුමක්ද? යම්තාක් දුක් තියෙනවද මේ දුකට ඇදලා දාන්නේ විඥානයේ විසින්. විඥානය ගැන නොයල්මින් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගියොත් එහෙම සියලු දුකින් ඈතර වෙන්න පුළුවන් කියන දහම් පරයය. අද දවසෙත් ඒ වගේ අපි ගෙදර දොරේ කටයුතු කරමින් අපේ ජීවිතේ කායික වශයෙන් දුක් උපදිනකොට මානසික වශයෙන් දුක් උපදිනකොට විතරක් නෙමෙයි අපේ ජීවිතේ නිරන්තරයෙන් අපි සිහි කර ඉන්න පුරුදු වෙන්න ඕන දහම් පරයයක් තමයි මේ දහම් පරයය. අද කියලා දෙන්නේ කුමක්ද? යංකින්චි දුක්ඛං සම්භූති සබ්බම් පස්ස පච්චයාති. අය මේකානුපස්සන. යම් කිසි දුකක් හටගනී නම් ඒ සියල්ල ස්පර්ශයේ හේතු කරගෙනයි හටගන්නේ කියන දහම් පරයය. එනම් මේ සියලු දුක් උපදින්නේ කුමක් නිසාද පින්වත්නි? දැන් අපේ හිතේ සමහර දැවිලි හට ගන්නවා. පිච්චිලි හට ගන්නවා. ඒතර ඒ උපදින කුමක් නිසාද? ශෝක හට ගන්නවා. පරිදේව හට ගන්නවා. ලෙඩ වෙද්දී අපි එකතන වැටිලා ඔහේ දුක් විඳිනවා. ඒ සියලු දුක් උපදින්න පින්වත්නි ස්පර්ශයෙන්. ඊළඟ විස්තර කළා පස්සස්ස ත්වේව අශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛස සම්භවෝති අයං ဒ ුතියානුපස්සනා. ඊතර මේ ස්පර්ශය ගැන නොවැළී වාසය කරද්දී හිත නිදහස් කර වාසය කරද්දී ශේෂයක්වත් ඉතුරු නැතුව වාසය කරද්දී අන්න මොකද වෙන්නේ? සියලු දැවිලි තැවිලි පිච්චිලි වලින් නිදහස් වෙලා යනවා. ඒකෙන් අර්ථවත් වෙනවා පින්වත්නි. කාරණා කුමක්ද? එහෙනම් මේ ස්පර්ශයට අපේ චිත්ත සංතානය තුල ගැට ගැහෙන බවක් තියෙනවා. ඇලෙන බවක් තියෙනවා. උපාදානය වෙන බවක් තියෙනවා. සංයෝජනයක් උපදින බවක් තියෙන බව සියල්ල දන්නා සියල්ල දකිනා සර්වඥ බුදු නෙතට පේනවා පින්වත්නි. ඒක තමයි සර්වඥ නිති ආශ්චර්යය. මේ ශ්‍රද්ධාව අපිට උපදව ගන්න ඕනේ මේ දහම් පරයය කියෝලා. එතකොට ඒ උපදින ගැට ගැහිම සංයෝජනය නැති කරන්න තියෙන්නේ මානසිකාර ප්‍රත්‍යයෙන්. මානසිකාර ප්‍රත්‍යයෙන් තමයි නැති කරන්න තියෙන්නේ. ඒක නිකන් මේ වගේ. අපි හිතමු අපි යම් කිසි කෙනෙක් ඇසුරු කරනවා අපිට හැමදාම වංචා කරනවා අපිට ප්‍රශ්න හදනවා විවිධ දේවල් අපිට කරනවා. අපි තුමු අපිට ආදරේ අපිට සෙනෙහවන්ස නුවණ තියෙන කෙනෙක් කියනවා මෙයා මෙන්න මෙහෙම කෙනෙක් ඔබ අතහැරපන්. මෙයා මෙහෙම කෙනෙක් අතහැරපන්. අපිට හැමදාම කියනවා. හැබැයි අපි හිතමු ඒත් අපි අතහරින්නේ නැහැ යාව. හැබැයි කියලා දෙන්න ඕන නුවණ තියෙන කෙනා අපිට කළ යුද්ධේ කරලා ඉවරයි. අපිට මොකද්ද නැත්තේ? අපිට කියන ශ්‍රද්ධාවයි නැති උනේ. ශ්‍රද්ධාව නැති කෙනාට ඊළඟට තව එකක් තියෙනවා. ගුටි කකය හැදෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ ලෝකේ. එහෙම එකක් තියෙනවා. දැන් දෙමව්පිය එපා කිව්වන් අහන්නේ නැත්තම්. යම් කිසි කෙනෙක් එපා කිව්වට පස්සේ අහන්නේ නැත්තම්. ඒ අහන්නේ නැති කම නිසා මොකද්ද ඒක? ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාව නැතිකම කෙනා මොකද දැන් ගුටි කන්න වෙනවා යාට දිගටම. ගුටි කන කෙනාට ඊළඟට තියෙන මොකද්ද? ගුටි කකා හැදෙන්න පුළුවන් මොලේ කලඳක් තිබ්බොත්. හැබැයි ඒ කලඳක් නැත්තම් මරණ මංචකේ වෙනකම් ගුටි කාලම් මැරෙනවා මිසක හැදෙන්නේ නැහැ ඒක නා. නැද්ද බලන්න. උතර අපි හිතමු එයාට කිව්ව කාරණේ චුට්ටක් හරි හිතට ගියා නම් මොකද වෙන්නේ? ගුටියක් කාපු ගමන් කියපු කාරණේ මතක් වෙනවා. අන්න මොලේ කලඳක් තියෙන කෙනාගේ ස්වභාවය. අද ඔය කලඳවත් තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන අපි පින්වත්නි. ඒතර මොකද වෙන්නේ? අර කිව්වට පස්සේ අර ගුටි කෑවට පස්සේ අරක මතක් වෙන්න ගත්තොත් ටික ටිකම ඒත් එකපාරට යට අතහැර ගන්න බෑ. අතහරිනවනම් වේලසනෙන් අතහරිනවා යා. ඊට පස්සේ දැන් අර කියපු කාරණා අපි හිතමු දැන් හැමදේම කියලා තියෙනවා කියලා. කිව්ව කාරණා යාට අපි හිතමු දැන් මෙයා හොරෙක් කියලා උන කිව්වා.
ඇත්තටම තමන්ගේ කීයක් හරි හොරකම් කළා තමන්ට අති මේ මාට්ටු වෙනවා තමන්ට. ආයෙනම් අර කියපු කාරණේ හරි කියලා ඒ කරුණෙන් පොඩි සැකයක් උපදින්න පටන් ගන්නවා. හැබැයි තව 175ක එයාට ඉතුරුයි. ඊට පස්සේ තව ටික කලක් ඉන්නකොට මෙයා සල්ලාලෙක් කියලා ඔන්න කියලා තිබුණා. ඇත්තට මේක තමන්ගේ අස්පනා අපිට තමන්ට පෙන්눔 කරන අවස්ථාවක් උදා වුණා. ඔන්න ඊට පස්සේ තව ටිකක් එහෙමනේ අපිට එන්නේ. සද්ධාව නැති හිතට ඊළඟට හැදෙන්න තියෙන්නේ කොහොමද? ගුටි කකාරක මතක් කර කර හැදෙන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ දැන්? එහෙනම් අර කෙනාගෙන් යතහ ස්වභාවය මේ හිතට පේන්න ගුටි කකා හරි පේනකොට ඒ කෙනා අපේ හිතේ මොකද වෙන්නේ ටික ටික? ඒ කෙනා ගැන තියෙන විශ්වාසය නැති වෙලා යනවා. සෙනෙහස නැති වෙලා යනවා. බැඳීම නැති වෙලා යනවා. අපිට උඩ අතහැර ගන්න ටික ටික ලේසි වෙනවද නැද්ද? අන්න ඒ වගේ තමයි පින්වත්නි මේකත්. මේ ධර්මයේ කිරීමත් ඒ වගේ තමයි. ස්පර්ශයෙන් දුක උපදිනවා කියලා සර්වඥයන් වහන්සේ පරිපූර්ණ වශයෙන් දැකලා ඉවරයි. ඒක අහලා බිහි වෙච්ච රහතන් වහන්සේලාත් මේ ලෝකේ ඉන්න මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ තාමත් ඉන්න මේ ලෝකේ. රහතන් වහන්සේලා නිදහස් වෙලා පිරිනිවන්ට වැඩියා. මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ මේ ලෝකේ ඉන්නවා. දෙවියන් අතර දෙවිවරු ඉන්නෝ පින්වත්නි. සත්‍යයක් කියලා මේක ධම්මස පහල කරගත්තා. එතකොට මොකද වෙන්නේ? මේක සත්‍යයක්. Tamanට මේක විශ්වාස කරන්න හිතෙන්නේ නැත්නම් ඒක තමන්ගේ දෝෂය. එහෙනම් මේ දෝෂය තමන්ගේ හිතේ තියෙද බලන්න මේක. තියෙනවද නැද්ද කියලා කොහොමද බලන්නේ පින්වත්නි? තියෙන බලන්නේ මේ ක්‍රමයට. සියලු දුක් උපදින ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා සර්වඥයන් වහන්සේ සර්වඥ නිතින් දැකලා දේශනා කරලා තියෙද්දිත් ඔබේ ජීවිතේට දුකක් දුම්නසක් කම් කටලුවක් එනකොට ඒක ඔබේ හිතේ විශ්වාස කරන්නේ නැත්තම් මේ දුක හටගත්තේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් කියලා භාගතුන් දේශනා කළා. එහෙනම් මේ දුක හටගත්තේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් නේද කියලා ඔබේ හිතට සිතවිල්ලක් උපද්දලා දෙන්නේ නැත්තම් අන්න තේරුම් ගන්න මොකද්ද? ඒ කියන්නේ ශ්‍රද්ධාව කොනකවත් නැහැ කියන එකයි. කොනකවත් නැහැ. කොනක හරි තිබ්බොත් තමයි හිතට එන්නේ. හොඳටම ශ්‍රද්ධාව තියෙන උත්මය තමයි ඒ කාලේ මේ කියන පරයය ඒ විදිහටම විමසලා සතියෙන් දෙකෙන් නිදහස් වුණා. මේ ශ්‍රද්ධාව නැති ලෝකෙට මම ක්‍රමයක් කිව්වේ මොකද්ද? ගුටි කකා හැදෙනවා. ගුටි කනවා. ගුටි කෑවට පස්සේ හිතට කියනවා අන්න බුදුරයන් දේශනා කළ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් දුක හටගන්නේ. ඔබට මේ දුක ඇති උනේ ස්පර්ශය නිසා කියලා හිතට කියා ඉන්න ඕන අපි. එහෙම කියද්දි සමහර අය ටක් ගාලා පිළිගන්නවා. පිළිගත්ත ගම හිතේ ශෝක නැති වෙන්න ඕන. හිතේ ශෝක නැති උන්නේ නැහැ කියලා කියන්නේ තමන් යෝනිසෝ මනසිකාරය කරනවා හිත පිළිගන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය එකක් හිත පිළිගැනීම තවත් එකක්. හිත පිළිගන්නකම් යෝනිසෝ මනසිකාරය දෙන්නවා. හිත පිළිගන්නකම් යෝනිසෝ මනසිකාරය දෙන්නවා. ඒ කියන්නේ සමහර අයට සමහර කාරණාවක් කියනකම් කියද්දි ගණන් ගන්න නැත්නම් මොකද කරන්නේ අපි? නැවත කියනවා. ටොකු එන කියනවා. කියනකොට සමහරලාට ඕන්න පිළිගන්නවා. ඒ වගේ තමයි. මේක දැන් ටොකු එන තමන්ට ඉතින් කරන්න බෑ මේක. තමන්ගේ හිතට නැවත කියන්න ඕන. මේ දුක හටගත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. මේ දුක හටගත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. මේ දුක හටගත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා මේ සියම් ජරා දුක් හටගන්නේ ස්පර්ශය නිසා. ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සහිත මේ සසරට එකතු කරන්නේ ස්පර්ශය නිසා. මේ ජීවිතේ යම් තාක් අපි දුක් ගැහැටි ස්පර්ශ කරනවාද හැමතිස්සෙම හිතන්න මේ දුක ස්පර්ශ කරන්නේ ස්පර්ශය නිසා කියලා හිතට කියලා දෙන්න. කියලා දෙද්දි පිළිගත්තනම් තේරුම් ගන්න පුළුවන්. මොකද්ද? ප්‍රශ්නයක් ආපු වෙලාවට මේ කාරණේ හිතට කියලා දෙනකොට හිතට ගන්න නිවෙන්න පටන් ගන්නවා. අන්න නිවෙන්න පටන් ගත්තා කියලා කියන්නේ කොහොමද? අන්න ශ්‍රද්ධාවෙන් අදහගෙන කියලා කියන්නේ අන්නේ ස්වභාවයට. අන්නේ කිනාට තමයි බුදුරජාණන් වහන්සේ පනවන්නේ කවුරු කියලාද? සද්ධානුසාරී කියලා කියන්නේ ඒ කිනාට. සද්ධානුසාරී කියලා කියන්නේ ඒ කිනාට. අපි උඩින් පල්ලෙන් හිතුව පමණින් හිත පිළිගන්නේ. හිත පිළිගන්නේ නැති නිසා තමයි අපිට ටක් ගාලා මේ මානසිකාරය අපේ ජීවිතෙන් ඈත් වෙන්නේ. ඒත් හැබැයි අපි ඒත් ශ්‍රද්ධාව උපද්දන්න ඕන මේක සත්‍යයක් කියලා. ආයෙ ශ්‍රද්ධාව උපද්දන්න ඕන මේක පරම සත්‍යයක් කියලා. ඒක අපිට ඇති කරගැනීමේ හැකියාව නැත්තම් ඒ වීරිය නැත්තම් අපි මේ ධහම අත්හරිනවා කියන එක සාමාන්‍යයි. ඒ නිසා මේ ධහම අත්හැර ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා පින්වත්නි.
මේ දුර්ලභ ශාසනේ අතහැර ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා. දැන් අපි පොඩ්ඩක් ඒක විස්තර කරගමු. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශය කියන කරුණ පිළිබඳව විභංග සූත්‍රයේ විස්තර කරනවා චෛමේ භික්කවේ පස්ස කාය. පින්වත් මහන්නේ ස්පර්ශ කය කියන වචනේ පාවිච්චි කරනවා පින්වත්නි. හයක් තියෙනවා කියනවා. චක්කු සම්පස්සු, සෝත සම්පස්සු, ගාන සම්පස්සු, ජීවා සම්පස්සු, කාය සම්පස්සු, මනෝ සම්පස්සු. ඇහැයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ස්පර්ශය. ඒකින් අපේ ජීවිතයට දුක් උපද්දලා දෙනවා. කනයි ශබ්දයි විඤ්ඤාණය එකතු වීම කනේ ස්පර්ශය ඒකින් අපට දුක් උපද්දලා දෙනවා. නාසය ගඳ සුවඳයි විඤ්ඤාණය එකතු වීම නාසයේ ස්පර්ශය ඒකින් අපේ ජීවිතයට දුක් උපද්දලා දෙනවා. කයයි පහසයි විඤ්ඤාණය එකතු වීම කයේ ස්පර්ශය ඒකින් දුක් උපද්දලා දෙනවා. මනසයි අරමුණුයි විඤ්ඤාණය එකතු වීම මනසේ ස්පර්ශය ඒකින් දුක් උපද්දලා දෙනවා. මේක සත්‍යයක්. ඊළඟ දේශනා කළා පින්වත්නි බුදුරජාණන් දේශනා කරනවා මේ ස්පර්ශයෙන් තමයි කියනවා. එතකොට මේ ස්පර්ශයට පින්වත්නි ස්පර්ශය ඇතිවීමත් එක්කම අපට නොපෙනුනාට අපේ සිත තුළ යම් සියුම් ආකාරයේ ගැට ගැහිමක් ඒ ස්පර්ශයට සිතේ සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපිට සමහර ස්පර්ශ අපර නැවත නැවත ඇහැගාව තියෙන්න ඕන. නැත්තම් අපි නිකන් අර මේ හුලන් ටික ගියපු ටියුබ් එක වගේ. කොයි වෙලාවෙ කඩා පාත්තලා ඉන්නේ අපි නැද්ද බලන්න. යම් දරුවෙක් ගෙදර ඇස් දෙකට පේන නැත්තම් සමහර දෙමව්පියට කන්නත් බෑ. නැද්ද බලන්න එහෙම එකක්. ඒ කියන්නේ මොකක්ද තියෙන්නේ එතකොට? අර ස්පර්ශයට හිත හුරු වෙලා තියෙන්නේ. ඒ ස්පර්ශය තියෙන්න ඕන. ගෙදර යම් දෙයක් ඇස් දෙකට පේන තිබිලා නැත්තම් කන්නත් බෑ බොන්නත් බෑ කිසි දෙයක් කරගන්න බෑ. කන් දෙකට යම් දෙයක් ස්පර්ශ වෙලා තිබිලා දෙක නැති වෙලා යනවා නම් ඒක නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? අපේ හිත ශෝකෙන් විලාගෙන තියෙනවා. බලන්න එතකොට මේ ස්පර්ශයෙන් අපේ හිතේ එන දුක් අරගෙන නැද්ද කියලා? මේක තමයි හිතේ ස්වභාවය පින්වත්නි. මේක හිතට ගැහුවට ගහන්න බැලන වැඩ නැහැ පින්වත් මේකට. දැන් අපි සමහර දරුවන්ට ගහන්නේ බණින්නේ ඉතින් මේවට නේ පින්වත්නි. ඇහි රූප විඤ්ඤාණ එකතු වුණාට පස්සේ ඒක අවිද්‍යාව සහගතව ඉන්න කෙනෙකුගේ ජීවිතය තුළ හිතේ දුක ශෝක හට ගන්නවා. ඒකට ගැහුවට ඇනුම් පද කිව්වාට බැන්නාට නිඳා කළාට අපහාස කළාට පින්වත්නි මෙහෙම නැති වෙන්නේ නැහැ. බුදුරු කවදාවත් එහෙම කරන්නේ නැහැ. බලන්න කවදාවත් එහෙම කරලා තියෙනවද කියලා? සියම් මොහතක ශාසනයේ භික්ෂුවක් ශික්ෂාව යම් ආකාරයකින් ශික්ෂාවට ගරහන ආකාරී සරණට ගරහන ආකාරී ජීවත් වුනොත් හිස් පුරුෂය කියන වචනේ පාවිච්චි කරනවා එච්චරයි. ධර්මයේ හැසිරෙන්න උනන්දුවක් නැත්තම් ධර්මයේ හැසිරෙන්න උනන්දු ඇති කරනවා. ඒ උනන්දු ඇති කරන විදිහට නැවත දහමින් තෙද ගන්නනෝ එච්චරයි මේ ශාසනය තුල ධර්මයේ හැසිරෙන්න බැරුණා කියලා නින්දා කිරීම නැත. මොකද නින්දා කළ පමණින් ධර්මයේ හැසිරෙන්න පුළුවන් කියලා අපහාස කළ පමණින් දන්නවනම් භාගතුන් වහන්සේ තරම් එහෙනම් මේ නින්දා කරන්නේ වෙන කිසි කෙනෙක්. රහතන් වහන්සේලා තරම් නින්දා කරන්නේ වෙන කිසි කෙනෙක් පින්වත්නි. නින්දා නොකරන්නේ කොමක් නිසාද? නින්දා කිරීම තුළ ස්පර්ශයට හේතු කරගෙන කෙලෙස් ඇති වෙන එක වළක්වන්න බෑ. ඒ ස්පර්ශයට ඇති වෙන ගැට ගැහිම නැති කරන්න බෑ. ඒක නැති කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කුමක්ද? යෝනිසෝ මනසිකාරය. කොහොමද අපි යෝනිසෝ මනසිකාරය දෙන්නේ මේ පරියායට අනුව? මේ පරියායට අනුව යෝනිසෝ මනසිකාරය දෙන්නේ තමයි ක්‍රමය තමයි මොකද්ද? යම් දුකක් උපදිනවද මේ දුක් උපදින ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. මේ මොහොතේ මගේ හිතේ යම් දුකක් වෙලාගෙන තියෙනවා නම් මේ දුක වෙලා ගත්තේ ඇහැයි රූපයි විඤ්ඤාණය එකතු වෙච්ච නිසා. එහෙම නැත්නම් කනයි ශබ්දයි විඤ්ඤාණය එකතු වෙච්ච නිසා. එහෙම නැත්නම් දිවයි රසයයි විඤ්ඤාණය එකතු වෙච්ච නිසා. එහෙම නැත්නම් කයයි පහසයි විඤ්ඤාණය එකතු වෙච්ච නිසා. එහෙම නැත්නම් මනසයි අරමුණුයි විඤ්ඤාණය එකතු වෙච්ච නිසා කියලා තමයි තීරුම් අරගෙනම හිතට පණිවිඩය දෙන්න පුළුවන් නම් උගන්වන්න පුළුවන් නම් තවත් සාර්ථකයි. බලන්න තමන්ගේ ජීවිතේ තමන්ගේ හිත යම් දුකකින් වෙලා ගත්තට පස්සේ පොඩ්ඩක් හිතලා බලන්න මේ හිතට මේ ගින්දර ආවේ
මේ රූපය ඇහැ ගාවට ආපු නිසාද, ශබ්ද කන ගාවට ආපු නිසාද, නාසයක් ගඳ සුවඳ නාසය ගාවට ගඳ සුවඳ ආවට පස්සේද, දිව ගාවට රස ආවට පස්සේද, කය ගාවට පහසක් ආවට පස්සේද, මනස ගාවට අරමුණක් ආවට පස්සේද කියලා සුට්ටක් බලන්න පින්වත්නි. එහෙම ඉස්සරහට විමස යන්න පුරුදු වෙන්න ඕන. ඒ විමස සමහර අයගේ ඉන්නෝ ඒ විදිහට ඉස්සරහට විමස යෑම අකුසලයේ දුරු කරන ක්‍රමවේදී බවට පත් වෙනවා. ඒක දේශනාවක තියෙනවා. විතක්ක සන්තාන කියන සූත්‍රයේ තියෙනවා. ඒක හටගත්තු හේතු අල්ලන්න කියනවා. ඉස්සරහට විමස අරගෙන ගිහිල්ලා. ඒක හිතේ හටගන්න අකුසලයේ දුරු කරන තා ක්‍රමයක් ඒක. ඒතකොට එයාට හිතා ඉන්න පුළුවන්. එහෙනම් මේ දුක හටගත්තේ ඇහැයි රූපයි විඥාන එකතු වෙච්ච නිසා. එහෙනම් මේ ඇහැයි රූපයි විඥාණයට එකතු වීමේ ස්පර්ශෙට එහෙනම් ආධ්‍යාත්මී දැන් ඇල්මක් ඇති වෙලා තියෙනවා. හැබැයි යම් කිසි මොහොතක මේ ඇල්ම ඉතිරි නැතුව විරාගී බවට පත්‍ර නිරුද්ධ වෙලා ගියොත් මේ ශෝකය, මේ දැවිලි, මේ පිච්චිලි නැති වෙලා යනවා කියලා තමන් හිතට කියා ඉන්න ඕන. කියා ඉන්න ඕන. කියද්දී හිත යම් මොහොතක පිළිගන්න මොහොතක් ආපු සැනින් හරියට අර ගිනි ගොඩකට වතුර ටිකක් දැම්මට පස්සේ සිසිල් වෙලා යන්නේ යම්සේද හිත නිවිල යනවා පින්වත්නි. පුදුම දහමක්, පුදුම ආශ්චර්යයි. ඒ නිසා හැමතිස්සෙම හිතට උගන්වන්න මේ දහම් පරයය. හිතට උගන්න නිතර වාසය කරන්න පුරුදු වෙන්න. මේ විදිහේ දහම් පරයයක් විතර බුදුරජාණන් දේශනා කළා පින්වත්නි. මේ විදිහට ශ්‍රාවකයා නිරන්තරයෙන් විමසනකොට භාග්‍යවතුන් දේශනා කළා කුමද්දී පින්වත් මහන්නේ මේ ආකාරී යුගල වශයෙන් මනාකොට සිහි කරනකොට අප්‍රමාදීව කෙලෙස් තවර වීරිය යුතු දහමට දීපුදා වාසය කරන භික්ෂුවට මේ ප්‍රතිඵල දෙක අතරින් කැමති යුතුයි කියන කුමද්ද? මේ ජීවිතේ අරහත්ත්වයටපත් වෙනවා කියනවා. එහෙම නැත්නම් කුමද්ද? එහෙම නැත්නම් කෙලෙස් ඉතුරුනොත් අනාගාමී වෙනවා කියනවා. බාහිර පුංචි දහම් පරයයක්. මොකද්ද? මේ දුක උපදින්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය නොයල්මින් ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් මේ දුකෙන් නිදහස් වෙනවා කියලා ඔය කියන දෙයාකාරයෙන් හිතට උගන්වන්න පුරුදු වෙනවා. යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. යෙදෙනකොට මොකද වෙන්නේ? එක්ක අරහත්ත්වයටපත් වෙනවා, එක්ක අනාගාමී වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අප වෙනවා පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ අප වෙනවා. එහෙනම් මේ අප වෙච්චදී අපි මේ ජීවිතේ පුරුදු වෙන්නයි තියෙන්නේ අපිට. පුරුදු වීම ධම්මානුධම්ම ප්‍රතිපදාවටයි තියෙන්නේ. ඊළඟ පින්වත්නි අපි බොහොම ලස්සනට මේ සොඳුරුව පින්වත්නි මිලිඳු රාජ ප්‍රශ්නයේදී මේ ස්පර්ශය කියන කාරණේ පිළිබඳව මිලිඳු රාජ රජතුමාට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ස්වාමීන් නාගසේනයන් වහන්සේ යම් තැනක මනෝවිඤ්ඤාණය උපදීද ස්පර්ශයත් වේදනාවත් එතනම උපදිනවද කියලා ඇහුවා. එසේ මහරජාණනි යම් තැනක මනෝවිඤ්ඤාණය උපදීද ස්පර්ශයත් විඳීමත් හඳුනා ගැනීමත් ඒ පිළිබඳ චේතනා ඇතිවීමත් ඒ ගැන විතරක ඇතිවීමත් යලි කල්පනා කිරීම එතන සිදු වෙනවා කියලා කිව්වා. ඒ සියලු ධර්මයන් එතන ක්‍රියාකාරී වෙන්නේ ස්පර්ශය මුල් කරගෙනයි කියලා බුදුරජාණන් දේශනා මෙන් නාගසේන මහරහතන් දේශනා කළා. ස්වාමීන් නාගසේන ස්පර්ශයේ ස්වභාවය මොකද්ද කියලා අහනවා. කියන මහරජාණනි ස්පර්ශ කිරීමේ ස්වභාවය ස්පර්ශයයි කියනවා. ඔන්න අල්ලගන්න පින්වත්නි. මොකද්ද? ස්පර්ශක ඇහෙන් ස්පර්ශ කිරීමේ ස්වභාවය. ඇහෙන් ස්පර්ශ කරන්නේ මොනවද පින්වත්නි? රූපනේ. කනෙන් මොනවද ස්පර්ශ කරන්නේ? ශබ්ද. නාසයෙන් මොනවද ස්පර්ශ කරන්නේ? ගඳ සුවඳ. දිවෙන් මොනවද ස්පර්ශ කරන්නේ? රස. කයෙන් මොනවද ස්පර්ශ කරන්නේ? පහස. මනසින් මොනවද ස්පර්ශ කරන්නේ? අරමුණු. ඇහැට ස්පර්ශ වෙන්නේ රූප. ඇහැට යම් මොහොතක රූපයක් ස්පර්ශ වුණාද එතනම තියෙන්නේ කොහොමද? ස්පර්ශය. ඒකෙන් තමයි දුක උපදින්නේ. කන්ට ශබ්දයක් යම් මොහොතක ඇසෙනවද ස්පර්ශ වුණාද ඒක තමයි මේ කන ස්පර්ශය. ඒ ස්පර්ශ වීම දුක් උපදවන්න හේතු වෙනවා. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වේද එතන තමයි නාසයේ ස්පර්ශය හට ගන්න තැන. ඒ ස්පර්ශය උපදීද එතන දුක උපදින්න හේතු වෙනවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් උපමාවක් කියන්න කියනවා. හරි ලස්සනයි. මහරජාණනි බැටළුවෝ දෙදෙනෙක් පොර බදිත්නම්
ඔවුන් අතරින් එක් බැටළුවෙක්ව දත යුත්තේ ඇස වශයෙන් කියනවා. දෙවෙනි බැටළුවා දත යුත්තේ රූපය වශයෙන් කියනවා. ඔවුන්ගේ එකට පැටලීම දත යුත්තේ ස්පර්ශය වශයෙන් කියනවා. කොච්චර ලස්සන සුන්දර තේරුම් ගන්න පුළුවන් පැහැදිලි කිරීමක්ද පින්වත්නි. ඒතර බලන්න එක බැටළුවෙක් දැනගන්නකො තමන්ගේ ඇස විදියට, අනිත් බැටළුවා දැනගන්නකො තමන් රූපේ විදියට, ඒ දෙන ගැටීමම මොකද එතන? ස්පර්ශය. ඒ වගේම තමයි ඔන්න තමන්ගේ ඇස තියෙනවා, කොහෙවත් යන රූපයක් ඇහැ ගාවට එනවා. ඒ එකතු වීමම කොහොමද එතකොට? ඇහැ ගාවට පැමිණීමම ස්පර්ශය. ඒක ඇහැ ඇවිල්ලා වදින්න ඕනේ නැහැ පින්වත්නි. මේ උපමාවෙන් ඒ මෝඩ විදිහට කල්පනා කරන්න එපා. දැන් මෙතන අපි කිව්වේ බැටළු දෙන්න එකට වදිනවා කියලා. එහෙනම් ඇහැ තමන්ගේ ඇහි වදින්න ඕන කියන එක නෙමෙයි මේ කියන්නේ. ඇහැ කියලා කියන්නේ එතකොට ඇහැ ඔන්න තියෙනවා, රූපය තියෙනවා. ඇස ඉදිරියට රූපේ පැමිණීමම එතන කොහොමද? ස්පර්ශය හට ගන්නවා. කනගාවට ශබ්දයක් පැමිණීම ස්පර්ශය හට ගන්න හේතු වෙනවා. නාසය ගාවට ගඳ සුවඳක් පැමිණීමම. ඒතර මේ පැමිණීමත් එක්ක අපි මේ ගඳ සුවඳ දැනගන්නවා කියන්නේ මෙතන ස්පර්ශය තියෙනවා. රසය දැනගන්නවා කියන්නේම දිවේ ස්පර්ශය තියෙනවා. පහස දැනගන්නවා කියන්නේම කයි ස්පර්ශය තියෙනවා. අරමුණක් දැනගන්නවා කියන්නේම මනසේ ස්පර්ශය තියෙනවා. ස්වාමීන් තව උපමාවක් කියනවා. මහරජාණන් තාලම්පට දෙකක් එකට ශබ්ද කරයි නම් එයින් එක් තාලම්පටක් දත යුත්තේ ඇස වශයෙන් කියනවා. දෙවෙනි තාලම්පට දත යුත්තේ රූප වශයෙන් කියනවා. ඒ දෙක එකට එක්වීම දත යුත්තේ ස්පර්ශයයි කියනවා. ස්වාමීන් නාගසේන හිතා දක්ෂ වනසේක කියනවා. පින්වත් මේක අපේ ජීවිතේට පුරුදු කරන්න පුළුවන් එක. තනියෙන් ගෙදර දොරේ ඉන්න වෙලාවට මොකද කරන්න ඕන අපි? විවිධ දැන් රූප දිහා බල හිතන්න ඕන. දැන් මේ නැහැ තියෙනවා. ඇහැ ඉස්සරහට රූපයක් ආවා දැනගත්තා. මේක ඇසේ ස්පර්ශය. එහෙම තමයි අපි පුරුදු කරගන්න ඕන මේක. ඊළඟට අපි එහෙම බලා ඉඳලා ඊළඟට කනින් ශබ්දයක් අහන්න හිත යොමු කරන්න. ශබ්ද දැනගන්නකොට දැන් කනයි ශබ්දයි විඥානය එකතු වෙනවා. මේක තමයි කනේ ස්පර්ශය. ඊළඟට ගඳ සුවඳක් අපි දැන් ඔන්න මලක් ගාවට අපි යනවා. මලේ පුසුඹාමේ ඉමිනෝ. එතකොට මේ ගන්ධය අපි දැනගන්නවා. මේක තමයි නාසයේ ගඳ සුවඳයි විඥානය එකතු නාසයේ ස්පර්ශය. ඔන්න අපි මොනවා හරි සීනි පොඩ්ඩක් කරන් දිවේ තියා ගන්නවා. රස දැන ගන්නවා. මේක තමයි දිවේ ස්පර්ශය. අපි තුන් අපේම අතින් අපි ඔළුව අත ගා ගන්නවා. ඔන්න අපි පහස දැන ගන්නවා. මේක තමයි කයයි පහසයි විඥානය එකතු මේ කයි ස්පර්ශය. මනසට අපි සිතවිල්ලක් පහල කරනවා දැන ගන්නවා. මේක තමයි මනස ආරමුණේ විඥානය එකතු මේ මනසේ ස්පර්ශය. මෙහෙම තමයි පින්වත් ස්පර්ශය කියන එක හිතට ඒත්තු ගන්නවන ක්‍රමය. මෙසේ ඒත්තු ගන්නන්න මහන්සි ගන්න තාකල් මේ ධර්මය පිට දෙයක් පින්වත්නි. මේකට තමයි කියන්නේ අපි අහලා තියෙනවා ධර්මي පුරුදු කරනකොට සුතා අහනවා දත්තා දරාගෙන වචසා පරිචිතා වචනින් පුරුදු කරන මනසානුපෙක්කිත. ඔය වගේ සිද්ධි වලට මුහුණ දිදී මනසින් විමසන්න පුරුදු වෙන්න ඕන. දිට්ඨිය සුප්පටි විද්දා. ඔය විදිහට අපි ප්‍රායෝගික ජීවිතයේ ඒ තැන් වලට ඇප්ලයි කර ගල්ප සිහි කරන්න පුරුදු වෙනකොට ඒ ස්පර්ශය කියන කාරණේ යම් කිසි මොහොතක ඒත්තු ගැන්වෙන පටන් ගන්නවා නම් ඒ කරුණෙන්මයි දිට්ඨිය සුප්පටි විද්දා කියන කාරණේ අපේ ජීවිතේ ගොඩ නැගෙන්න පටන් ගන්න. ඒ කාරණේ පිළිබඳ දැක්ම පිරිසිදු වෙනවා. එහෙම නැතුව ඒ තාකල් ස්පර්ශය ඇසීම් මාත්‍රයක් විතරයි පින්වත්නි. මේ අපිට කාටද කියන්න පුළුවන් ඇහැ රූපය විඥාන එකතු වීම තමයි ස්පර්ශය කියන්නේ කියලා. හැබැයි තමන්ගේ ඇහැ රූපය විඥාන එකතු වෙනකොට දැන් ස්පර්ශය ඇති වුණා කියලා තමන්ට සිහි වෙන්නේ නැහැ කවදාවත්. අන්නේ ඇහැ රූපය විඥාන එකතු වෙදී තමන්ට යම් වැටහීමක් ඇති වෙනවද? මේක තමයි ඇහි ස්පර්ශය කියලා තමන්ට වැටහීමක් ඇති වෙනවද? ඒ වැටහීම ඇති වුණු දවස් ඉඳලායි මේ ස්පර්ශය මුල් වෙලා දුක හට ගන්න හැටි, ඒ මුල්ලා දුක නැති වෙන හැටි මේ තීරුම් ගැනීමේ භාග්‍ය උදා වෙන පටන් ගන්නෙ එතින්දලා පින්වත්නි. එතකම් මේක ධර්මයේ එකක්, අපි ඇසීම තව එකක්, අපි තව එක්කෙනෙක්. එච්චරයි. මේ තුන වෙන වෙනම තියෙන තාක්කල් මේ ධර්මය අවබෝධය කරා යන්නේ නැත. එච්චර මහන්සි වෙන්න ඕන මේ ධර්මයේ සිහි කරන්න. නිකම් මේවා අවබෝධය කරා යන්නේ නැත පින්වත්නි. එක දැන් ඔබට අපි මුලින් මේ දේශනා මාලාවේ කිව්වා චතුරාර්ය සත්‍ය, එහෙම නැත්නම් උපදිගෙන දහම්පරියාය, එහෙම නැත්නම් අවිද්‍යාව කියන දහම්පරියාය, එහෙම නැත්නම් අපි සංස්කාර කියන දහම්පරියාය,
විඥානය කියන දහම් පරයය. ඒ වගේම තමයි දැන් අද කතා කරන්නේ ස්පර්ශය කියන දහම් පරයය. පින්වත්නි මේ ස්පර්ශය කියන කාරණේ හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට ඉස්මතු කරන්න තව සොඳුරු උපමාවක් අරගෙන විස්තර කරනවා. මේ ස්පර්ශයේ තියෙන දුක් පීඩා බව උපද්දන්න. පින්වත් මහන්නේ මේ ස්පර්ශය ගැන දත යුත්තේ කොයි විදියටද? භාග්‍යවතුන් දේශනා කරනවා සේයතාපි භික්කවේ ගාවි නිච්ඡම්මා කුඩ්ඩඤ්ඤේව නිස්සාය තිට්ඨේය. ඒ කුඩ්ඩ නිසිතා පානාතේනං කාදෙය්‍යු. මොකද වෙන්නේ? හැම ගලවල දාපු ගව දෙනක් ඉන්නවා කියන පින්වත්නි. ඒක හරකගේ මොකද්ද නැත්තේ? හැම නැහැ. ඉතින් මේ ගව දෙන බිත්තියකට හේතු වෙලා ඉන්නව නම් ඒ බිත්තිය ඇසුරු කොටගෙන ඉන්න සත්තු ඒ ගව දෙනම කන්න පටන් ගන්නවා කියනවා. ඊළඟට ගහකට ගිහින් හේතු වෙලා ඉන්නේ නම් ගහ ඇසුරු කරගෙන ඉන්න සත්තු ඇවිල්ලා ටක් ගාලා කාලා දානවා කියනවා. වතුරකට බහිනවා නම් වතුර ඇසුරු කරගෙන ඉන්න සත්තු ඒ ගව දෙනම කන්න පටන් ගන්නවා කියනවා. එලිමහනක නම් ඉන්නේ එලිමහන ඉන්න සතුන් ඒ ගව දෙන කන්න පටන් ගන්නවා කියනවා. පින්වත් මහණේ හැම ගලවපු ගව දෙන ඇසුරු කරන්නේ යම් යම් දෙයක්ද ඒ ආශ්‍රිත වෙන සත්තු ඒ ගව දෙනව කන්න පටන් ගන්නවා. පින්වත් මහණනි ස්පර්ශය ගැන දත යුත්තේ ඔන්න ඔය විදියටයි කියන සිහියෙන් ඉඳලා. හරි පුදුමයි පින්වත්නි. අර හැම ගහපු ගව දෙන යන තැනින් දුක් පීඩා විඳින්නේ යම්සේද මේ ස්පර්ශ ආයතනයක් තියෙන සත්වයා මොහොතින් මොහොත එක්ක ඇහැ රූපයි විඥාන එකතු වෙනවා. ඇස් දෙක පියාගත්ත ගමන් ශබ්දයක් ඇහෙනවා පින්වත්නි. කණයි ශබ්දයි විඥාන එකතු වෙනවා. ඊට පස්සේ අපි එකකින් අවධානය කොහොමද අයින් කරගත්ත කියමුකෝ. නාසය ගඳ සුවඳයි විඥාන එකතු වෙනවා. ඒකින් අවධානය අයින් කරගත්තු දිවයි රසයයි විඥාන එකතු වෙනවා. ඒකින් අවධානය අයින් කරගෙන මේ මధుරයක් ඇවිල්ලා කනවා කයයි පහසයි විඥාන එකතු වෙනවා. නැද්ද බලන්න පින්වත්නි. ඒකත් මොනවා හරි කරගත්තා කියමුකෝ. මෙන්න මනසට අරමුණු වෙනවා. ඊට මනසයි අරමුණු වෙ විඥාන එකතු වෙනවා. කොහෙන් ගියත් බේරිල්ලක් නැහැ. හැම තිස්සෙම මේ හිත ඇතුළට විතර්ක ගලන්න මොනවා හරි ක්‍රමයක් සකස් වෙනවා. සිතවිලි ගලන්න ක්‍රමයක් සකස් වෙනවා. අපි හැමතිස්සෙම අපි මේ තනියෙන් ඉන්නෝ වගේ පේනකොට අපි සමහරට තනියෙන් නෙමෙයි අපි ඉන්නේ. මේ ස්පර්ශ ආයතනයෙන් හටගන්න විතර්කත් එක්ක අපි ඉන්නේ. මේ ස්පර්ශ ආයතන හයෙන් හටගන්න කෙලෙස් සහගත සිතවිලිත් එක තමයි අපි දවස ගත කරන්නේ. මොහොතින් මොහොත ගත වෙන්නේ එහෙමයි පින්වත්නි. ඒ රහතන් වහන්සේලා හෝ අසිරී පින්වත්නි මේ ගිනි නිවාගත් උත්තමයෝ. හරි පුදුමයි පින්වත්නි. ඇහැයි රූපයි විඥානය එකතු වුණාට ඒ හිත තුළ ඉතිරි නැතුව නොඇල්මින් නිරුද්ධ වෙච්ච ස්වභාවය තියෙන නිසා ඇහැයි රූපයි විඥාන එකතු වෙනවා එච්චරයි නිවිලා තියෙන්නේ එතන. කනයි ශබ්දයි විඥාන එකතු වෙනවා නිවිලා තියෙන්නේ. නාසය ගඳ සුවඳයි විඥාන එකතු වෙනවා නිවිලා තියෙන්නේ මොකුත් නැහැ. ඇතුළ සිසිල් වෙලා තියෙන කොයි වෙලාවෙත්. දිවයි රසය විඥාන එකතු වෙනවා ඇතුළ සිසිල් වෙලා. කයයි පහසයි විඥාන එකතු වෙනවා ඇතුළ සිසිල් වෙලා තියෙන පින්වත්නි. මනසයි අරමුණ විඥාන එකතු වෙනවා එකතු වීම විතරයි ඇතුළ සිසිල්. එහෙම ලෝකයක් හිතා ගන්න පුළුවන්ද පින්වත්නි? ඒකනේ ඔබට තේරුම් ගන්න එකක් කියන්න. දැන් බලන්න කල්පනා කළා සමහර අවස්ථාවලදී ඇහැ රූපය විඥාන එකතු වෙච්ච ගමන් ඔබට තරහ යනවා සමහර දේවල් ඉදිරියේදී. හැබැයි සමහර දේවල් ඉදිරියේ ඇහැ රූපය විඥාන එකතු වෙනකල් තරහ යන්නේ නැහැ. එහෙනම් මේ පීඩාව එක ස්පර්ශයකදී තියෙනව නම් තව ස්පර්ශයකදී නැති වෙනව නම් රහතන් වහන්සේගේ හිතේ ස්වභාවය තේරුම් ගන්නකො. ආශ්චර්යයි. දැන් අපි එක රූපයක් එක එකතු වෙනකොට ඇහැ රූපය විඥාන එකතු වෙනකොට තරහ ගියාට තව එකක් එක එකතු වෙනකොට තරහ නැති වුණාට ඊළඟ එක එකතු වෙද්දී ආයෙ තරහ එන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේට කිසි මොහොතක ඒ තරහ ඇති වෙන ස්පර්ශයක් නැත. සිසිල් වෙලා නැද්ද කොට හැමතිස්සෙම සිසිල්ුණු ආධ්‍යාත්මයක් තියෙනවා. නිවිච්ච ආධ්‍යාත්මයක් තියෙනවා. දෙවිලි උපදින්නේ නැති. දැන් බලන්න සමහරලාට අපේ හිතවල විතරක නෑ. සමහර ස්පර්ශය ඇහැයි රූපයි විඥාන එකතු වෙනකොට බලන්න මේ මූණ ඇඟ ඔක්කොම දාලා යන අවස්ථා තියෙනවා. ඒක ස්පර්ශයෙන් ඇති වෙන පින්වත්.
විතර්ක නැහැ සමහර විට. තරහක් නැහැ. ලෝභයක් හිතේ කැරකෙන්නේ නැහැ සමහරලාට. ඇහැ රූප විඥාන එකතු වෙන විතරයි ඕන. එකතු වෙලා තියෙනවා මූණක් දාලා ඇඟත් පිච්චිලා මේ ඇතුලේ මහා ගින්නක් දැනෙනවා අපිට. ඒ දුක උපදින එක ක්‍රමයක් පින්වත්නි. ඒ කියන්නේ මේ අපි කාලයක් තිස්සේ අකුසල් දුරු කරන ප්‍රතිපදාවේ ඉන්නකොට ඒ වගේ අවස්ථා සමහරලාට ඇති වෙනවා. ස්පර්ශය ඇති වෙනවා ගින්නක් විතරයි පේන්නේ. 10ක් විතරයි පේන්නේ. සමහර අවස්ථාවල විතර්ක විතරයි පේන්නේ. සමහර අවස්ථාවල ආසාව විතරයි පේන්නේ. සමහර අවස්ථාවල තරහ විතරයි පේන්නේ. සමහර අවස්ථාවල නිකන් ඔහේ නිකන් විවිධ සිතුවිලි විතරයි පේන්නේ. ඔය කියන දුක විවිධ ආකාර වලින් පෙන්වුම් කරනවා පින්වත්නි. ඔය සෑම එකක්ම දුක බව බුදුරජාණන් වහන්සේ විතරයි අත්දකින්නේ. රහතන් වහන්සේලා විතරයි අත්දකින්නේ. අනිත් අයට මේ සමහර දේවල් වලින් දුකක් නෙමෙයි දැනෙන්නේ. කුමක් නිසාද? සමහරට විතරක කර කර ඉන්න කෙනෙක් පුංචි ආස්වාදයක් ලබනකොට ඒක දුකක් කියලා උහුට පේන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. සමහරට අපි යම් දෙයක් දිහා බලන් ඉන්නවා. ඇතුලේ තියෙන්නේ ගින්නක්. හැබැයි මේ ස්පර්ශයෙන් මේ කාම අරමුණ නිසා සමහරට අපේ මේ යම් ආස්වාද මාත්‍රයක් හිතේ තැවිරලා තියෙනවා. ආස්වාද මාත්‍රයට අර ගින්දර පේන්නේ. ආස්වාද මාත්‍රයට ගින්දර පේන්නේ. ඒක නිකන් මේ වගේ. සමහර මිනිස්සු බොන්නේ බැහැවිලා ඉන්නවා. අර ඒ ආස්වාද මාත්‍රේ හිත යට වුණාට පස්සේ ධනෙ විනාශ වෙනව පේන්නේ. හතරමං හන්දිල වැටිලා මේ මඩවල වල වැටිලා ඉන්න ඔය මතක් වෙන්නේ. මේ වගේ ආදීන වෙන්න පුළුවන් කියලා පේන්නේ. ඒ වගේ වෙච්ච අවස්ථා නැද්ද? සමහර වැරදි කාමසයට පැටලෙනවා. ඒ ආස්වාද මාත්‍ර ගන්න ගිහිල්ලා ඊළඟ මොහොතේ මැරුම් කනවා. අර මරණය පේන්නේ ආස්වාද මාත්‍රට යට වෙනකොට. ඒ වගේ තමයි පින්වත්නි. උතර යම් කිසි දෙයකින් ඇතුලේ ජීවිතේ ගින්නක් තියෙනවා. ගින්න පේන්නේ ආස්වාද මාත්‍රකින් යට කරලා තියෙනවා. මේ ස්පර්ශයෙන් මේ හැමතිස්සෙම එක්ක ඇහැ රූපය විඥානයක තුනකට ඇතුලේ ගින්නක්. එක්කෝ කණයි ශබ්දයි විඥානයක තුන ඇතුලේ ගින්නක්. එක්කෝ දිවයි රසයයි විඥානයක තුන ඇතුලේ ගින්නක්. ඒකයි භාගතුන දෙක හරි පුදුමයිනේ මේ උපමාව පින්වත්නි. මේ උපමාවෙන් තේරුම් ගන්න මේ ස්පර්ශයෙන් හට ගන්න දුක කොච්චර බරපතලද කියලා. හැම ගලවපු හරකා යන්නේ හැම තැනකද මේ හැම තැනකදීම සත්තු ඇඟට ගොඩ වෙලා කාලා දාලා ඒ කාලා දානකොට හැම මොහොතම අර මధుරුවෙක් අපේ ඇඟ ස්පර්ශ කරද්දී ඉන්නේ යම්සේද ඒ වගේ හැම තිස්සෙම ඉන්නේ දුක් පීඩා. එහෙනම් ඒ වගේ දුක් පීඩා විඳින්මින් මේ සත්වයා ඉන්න බව දකින නිසායි මේ උපමාව බුදුරජාණන් දෙව් මිනිස් ලෝකයට දේශනා කරන්නේ. හැබැයි එහෙම දුක ඉන්නවා කියලා අවිද්‍යාවෙන් පිරුණු සත්‍යයට පේන්නේ. ඒක බුද්ධ නේත්‍රයට පේන්නේ. පින්වත්නි හරි ආශ්චර්යයි. එතකොට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන කරුණක් දේශනා කළා. පස්සේ භික්කවේ ආහාරේ පරිඤ්ඤාතේ තිස්සෝ වේදනා පරිඤ්ඤතා හොති. ස්පර්ශයේ ඔය විදියටම දැන් මම මුලින් කිව්ව ස්පර්ශය තේරුම් ගන්න ක්‍රමයක් ඔබට. ඒ මොහොතේ ස්පර්ශිනකොට හැමතිස්සෙම ඒ ස්පර්ශයට මූණ දිදී හැමතිස්සෙම හිතට කියන්න කියලා මේ ස්පර්ශය මේ ඇසී ස්පර්ශය මේ කනේ ස්පර්ශය මේ නාසයේ ස්පර්ශය කියලා. උදේ කාලයක් අපි ওই විදිහට ස්පර්ශය ගැන අපි තේරුම් අරගෙන ඉන්නකොට ස්පර්ශය ගැන වැටහෙන්න ඕන මේ උපමාවේ තියෙන විදිහට අපින්වත්. ගව මේ හැම ගහපු ගව දෙනක් විතර තමයි අපි හැමතිස්සෙම අපේ ජීවිතේ දිහාම බලද්දි පේන්නේ එච්චරයි. හරි පුදුමයි පින්වත්නි. ඒ විදිහට දැක්කොත් එහෙම ත්‍රිවිධ වේදනාව පිරිසිදු වෙන්න පටන් ගන්නවා කියනවා. සැප විඳීමක් ඇති වෙනකොට සැප විඳීමක් උපදින බව පේන්න පටන් ගන්නවා කියනවා. සැප විඳීම පවතිනවා කියලා පේන්න පටන් ගන්නවා කියනවා. නැති වෙනවා කියලා පේන්න පටන් ගන්නවා කියනවා. එහෙනම් බලන්න හරි පුදුමයි මේ. ඊළඟට දුක් විඳනාව හට ගන්නකොට තේරෙනවා කියනවා. පවතිද්දි දැනෙන්න පටන් ගන්නවා කියනවා. නැති වෙනකොට දැනෙන්න පටන් ගන්නවා කියනවා. උපේක්ෂා වේදනා උපදිද්දි තේරෙනවා කියනවා. පවතිද්දි තේරෙනවා කියනවා. නැති වෙදි තේරෙන පටන් ගන්නවා කියනවා. එහෙනම් ඔය කියන ත්‍රිවිධ වේදනා පිරිසිදු පේන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? සියලු දුක් නැතිලා යනවා කියනවා. ආයාට මත්ති කරන්න දෙයක් නැති වෙනවා කියනවා. එච්චර මේ ස්පර්ශයේ පිළිබඳ ඔය වගේ වැටහීමක් කෙනෙකුගේ සිතේ ඇති වෙන්න ඕන පින්වත්නි. ඒකට කොච්චර මේ යෝනිසෝ මනසිකාරයේ ඇති වෙන්න ඕනද? ඉතින් මේ පොඩ්ඩක් කල්පනා කළා දවසක් දෙකක් කල්පනා කළා මේක බොහෝ ප්‍රතිඵල ලබන්න බෑ පින්වත්නි. මේක අපේ ජීවිතේ සමහරට මැරෙනකම්ම අපිට හිත හිතා ඉන්න වෙයි.
පෙර ජීවිතවල අපි එහෙම බොහෝ කල් හිතපු නැති නිසා තමයි මේ ජීවිතේ අපිට ධර්මයේ මේ විදිහට සිහි කරන්න හිතෙන්නේ නැත්තේ. පුරුද්ද නැහැ අපිට. පුරුද්ද නැහැ. හැබැයි රාගය නම් පින්වත්නි ඇහැ ගාවි යන මාත්‍රයක් විතරයි අපි පෙරලලා දානවා සති ගණන් දවස් ගණන් අපිට නැගිටින්න බැරි විදියට. ඇයි ඒවට සසරේ හිතුමනාවට පුරුදු වෙලා ඉන්නවා. ද්වේෂයට බලන්න ඒත් එහෙමයි. ඕන තරම් අපි හිතුමනාවට සසරේ පුරුදු වෙලා හිටපු නිසා මේ ජීවිතෙත් ඇසුරුසනක් ගහන මොහොතෙන් ද්වේෂය උපදින්න පුළුවන් අපේ හිතේ. මෝහයටපත් වෙන්න සසරේ ඕන තරම් හිතුමනාප පුරුදු කරපු නිසා මේ ජීවිතෙත් හිතුමනාපේ තැන් වල හිත හැසිරෙනවා. හැබැයි ධර්මයේ මේ කියන විදිහට කල්පනා කරලා නැති නිසා අපි මොකද වෙලා තියෙන්නේ? අපිට කොච්චර බලෙන් උත්සාහ කළත් ඒක හිතේ උපද්දන්න අපට අමාරුයි. ඒකින්ම තේරුම් ගන්න අපි සසරේ. එහෙනම් මේ කල්යාණ මිත්‍රයේ මුණ ගැස්සන පිනක් අපි කරලා තියෙනවා. ඒ නිසා අපි කල්යාණ මිත්‍රයේ මුණ ගැහුණා අපිට. මිහිරි ශ්‍රී සද්ධර්මයේ අපේ දේශවන් වලට යොමු වෙන පින අපි කරගෙන තියෙනවා. ඒ නිසා අපිට ඒක උදා වුණා. එච්චරයි. ඉන් එහාට දෙයක් අපිට ලැබිලා නැහැ. අපි කරගෙන නැහැ. ඒ නිසා මේ ජීවිතේත් අපිට ධර්මයේ සිහි කරන්න අමාරුයි. ඒ නිසා මහන්සි වෙලා ටික ටික හරි තමන්ගේ දවසේ කාලයක් වෙන් කරගන්න ඕන. මේ එකම දහම් පරයයක් නැවත නැවත විමසන්න. පින්වත්නි මේ ස්පර්ශය ගැන සොඳුරු විස්තරයක් තියෙන දේශනාවක් තියෙනවා මේ උපවාන කියන සූත්‍රයේ. එදා මේ උපවාන කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. ඇවිල්ලා වන්දනා කළා. පැත්තකින් වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සන්තිබන්තේ ඒකේ සමන බ්‍රාහ්මනා සයංකතං දුක්ඛං පඤ්ඤපෙන්ති. ස්වාමීනි මේ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් කර්ම පිළිගන්න සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියනවා දුක තමන් විසින් කරපු දෙයක් බවයි කියලා කියන්නේ. දුක කවුරු විසින් තමන් විසින් කළා කියලා. ඒ වගේම සන්තිබන්තේ ඒකේ සමන බ්‍රාහ්මනා පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති. සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා කියන අනුන් විසින් තමයි මේ දුක හදලා දෙන්නේ කියලා. අද යෝගී ගත්තොත් මේ වැඩිපුර කට්ටියගේ හිතවල තියෙන මොන සංඥාවද? ඔන්න ඔය සංඥාව තමයි තියෙන්නේ. අරය විසින් තමයි මේ දුක හදලා දුන්නේ. ඒ නිසානේ අපි එයා ප්‍රතික්ෂේප කරනවා හැමතිස්සෙම. අර දේ විසින් තමයි දුක හදලා දුන්නේ. ඒ නිසා ඒ දේ ප්‍රතික්ෂේප කරනවා අපි. මේ දේ විසින් තමයි සැප හදලා දෙන්නේ. ඒ නිසා ඒ දේ අපි ලං කරගන්න මහන්සි ගන්නවා. මේ කෙනා විසින් තමයි අපිට සැප හදලා දුන්නේ. ඒ නිසා ඒ කෙනා ලං කරගන්න මහන්සි ගන්නවා. බලන්න ඒක නැද්ද කියලා අපේ හිතවල පින්වත්. ඒක තියෙනවා අපේ හිතවල. මේක තමයි අපේ හිත සාමාන්‍ය අද යුගයේ තියෙන ස්වභාවය මේක. ඊළඟට කියනවා සන්තිබන්ත ඒකේ සමන බ්‍රාහ්මණ සයංකතංච පරංකතංච දුක්ඛං පඤ්ඤාපෙන්ති. සමහර සමන බ්‍රාහ්මණයෝ කියනවා අනුන් විසිනුයි තමන් විසිනුයි තමයි මේ දුක හදලා දෙන්නේ කියලා. සන්තිපන බන්තේ ඒකේ සමන බ්‍රාහ්මණ අසංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති. සමහර අය කියනවා ශ්‍රමණ කියනවා දුක තමා විසිනුයි නොකරපු අනුන් විසිනුයි නොකරපු ඉබේ හටගත් දෙයක් කියලා ඒ කියන්නේ. බලන්න එතකොට මේ කාලෙත් ඉතින් මෙහෙම තමයි මේ කියන අදහස් ටික තමයි මේ ලෝක සත්‍යයේ හිත පවතින පින්වත්. මේක සාමාන්‍ය ස්වභාවයක්. ඉතින් අපිට බහුල වශයෙන් මේක පේන්න නොපෙරුණාට ලෝක සත්‍යවල තුල තියෙන පවතින අදහස් ටික ගත්තොත් එහෙනම් පොදුවේ මේක තමයි තියෙන්නේ. අනුන් විසින් දුක හදලා දෙනවා කියන හිතන් ඉන්න කට්ටිය තමයි. ඒ නිසා කෙනෙක් මුල් කරගෙන යාඥා කරන්න පුරුදු වෙලා ඉන්නවා. එයා තමයි දුක හදලා දුන්නේ. එයාට යාඥා කරනකොට දුක නැති කරයි කියලා. නැද්ද බලන්න ਸਰව බලධාරී කෙනෙක් ඉන්නවා එයා තමයි දුක හදලා දෙන්නේ එයා සතුටු කරනකොට හරියාවේ කියලා එයාට පුද පූජා පවත්වනවා ඊතර ඒ කෙනා දුක නැති කරයි කියලා ඊට පස්සේ තමන් විසින් දුක හදලා දෙනවා කියලා කියන යම් කිසි කෙනෙක් හිතන් ඉන්නවා නම් සමහර කට්ටිය සොසයිට් කරගන්න මහන්සි ගන්නවා සීදි විහානි කරගන්න මහන්සි ගන්නවා නැද්ද බලන්න ඊතර එයාගේ ජීවිතය විනාශ කරගන්න මහන්සි ඒ තමන් විසින් කරගන්නේ මේක බලන්න මේ විදිහේ දෘෂ්ටිගත වුණාට පස්සේ පින්වත් ජීවිතේ කුසල් කියන දේවල් නැහැ. වැරදි දෘෂ්ටි වලයි අකුසල් තුලයි තමයි ජීවිතේ ගත කරන්නේ. බාහිර දෙයකින් තමයි මේ දුක හදලා දෙන්නේ කිව්වම සමහරට ඒ දේ විනාශ කරන්න මහන්සි ගන්නවා. නැති කරන්න මහන්සි ගන්නවා. බාහිර දෙයකින් සැප හදලා දෙනකොට ඒ දේවල් අපේ ජීවිතේ ලං කරගන්න මහන්සි ගන්නවා. ඉවන් අවිද්‍යාවෙන් පිරුණු ලෝකයකට ආශ්චර්යයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ
ගේ මේ උදාර අවබෝධය පින්වත්නි. බුදුරජාණන් වහන්සේගෙන් ඊට පස්සේ අහනවා මේ උපවාන කියන ස්වාමීනි මේ දුක භාග්‍යතුන් වහන්සේ විසින් දරන්නේ මොන වගේ අදහසක්ද කියලා ඇහුවා. පවසන්නේ මොන වගේ දෙයක්ද කියලා ඇහුවා. ওই කාරණේ ගැන අපි මොන වගේ පිළිතුරක් දුන්නොත් භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් බවට පත් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අභූත චෝදනා නොකළ වෙන්නේ මොන වගේ උත්තරයක් දුන්නොත්ද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට ගැළපෙන දෙයක් පැවසුවා වෙන්නේ මොන වගේ උත්තරයක් දුන්නොත්ද? කරුණු සහිතව දහම් කරුණු ප්‍රකාශ වෙද්දී ගරහාවට ලක් නොවෙන්නේ මොන වගේ උත්තරයක් දුන්නොත්ද කියලා පුවාණ ස්වාමීන් වහන්සේ ඇහුවා. බුදුරජාණන් දේශනා කළ හරි ආශ්චර්යයි. පටිච්ච සමුප්පන්නං කෝ උපවාන දුක්ඛං උත්තම් මයං කිම් පටිච්ච පස්සම් පටිච්ච. පින්වත් උපවාන මේ දුක් වනාහි හේතුඵල දහමින් හටගත් දෙයක් පවයි මම පවසන්නේ. අන්න බුදුනෙතින් ඇරෙන්න මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් දකින්නේ නැහැ පින්වත්නි. දුකේ හේතුව කුමක්ද? ස්පර්ශයේ හේතු කරගෙනයි දුක ඇති වෙන්නේ. දැන් බලන්න මේ කාලේ සමහර කට්ටිය දුක නැති කරන්න කියලා කයට දුක් දෙනවා. සීතල වතුරේ බැහැලා නාන්න පුරුදු වෙලා හිටියා. ගිනි මද්දාහන ගිනි තපින්න හේතු වෙලා හිටියා පුරුදු වෙලා හිටියා. මේ විදිහට නොයේක් අයුරින් කයට දුක් දිදී එතකොට හිතුවා මේ දුක නැති වෙලා යනවා කියලා. නම බුදුරජාණන් දේශනා කරනවා දුකේ හේතුව කුමද? ස්පර්ශයේ හේතු කරගෙනයි දුක ඇති වෙන්නේ. ඔය විදිහට පැවතුවොත් නම් මම පැවසූ දෙයක් පවසන කෙනෙක් වෙනවා. මට අභූත චෝදනා කරන්නේ නැහැ. මගේ ධර්මයට එකඟ වූ දෙයක් පැවසුවා වෙනවා. කරුණු සහිතව දහම් කරුණු ප්‍රකාශ වෙද්දී ගරහාවට ලක් වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් දේශනා කළා. හරි පුදුමයි පින්වත්නි. දැන් බලන්න අපි සාමාන්‍ය ගෙදර දොරේ දුනත් අපි හිතන මාකරි පීඩාවක් ආවහම මේ අසවල් කෙනා තමයි මට මේක දුන්නේ කියලා අපි සාමාන්‍ය කියන අවස්ථා නැද්ද? එහෙම තියෙනවනේ සාමාන්‍ය පින්වත්නි. ඒතර හැබැයි අපි ප්‍රකාශ කරනකොට ඇත්තට මේ ප්‍රකාශ ධර්මයට ගැරහීමක් ඒක. මේ දහම් කරුණට අනුව බලද්දී ධර්මයට ගැරහීමක් ඒක. අසවල් කෙනා නිසා මේ දුක හදලා දුන්නේ, අසවල් දේ නිසා දුක හදලා දුන්නේ කියලා අපි කියන්න ගත්තොත් ඒක ධර්මයට අභූතයෙන් චෝදනා කිරීම. බුදුරජාණන් දේශනා කළේ කොහොමද? තමන්ගේ හිතට දුකක් ආව නම්, පීඩාවක් ආව නම්, ප්‍රශ්නයක් ආව නම් ඒ සියලු ප්‍රශ්න වලට හේතුව කොහොමද? ස්පර්ශය කියලායි බුදුරජාණන් වහන්සේ දකින්න පින්වත්නි. දැන් කල්පනා කරලා බලන්න ඒකට පොඩි පුංචි කාරණාවක් කියන්න. සමහරවිට අපි යම් ප්‍රශ්නයක් ඉදිරියේදී යම් දුකකටපත් වුණා නම් ඒ ප්‍රශ්නෙටම රහතන් වහන්සේ නමක් මුහුණ දුන්නා කියලා හිතන්න සාමාන්‍ය. ඒ ප්‍රශ්නෙම රහතන් වහන්සේ නමක් මුහුණ දෙනවා. රහතන් වහන්සේ අපිට ආපු පීඩාව වෙනවද? ඉන්නේ නැහැනේ පින්වත්. ඉන්නේ. කුමක් නිසාද? රහතන් වහන්සේට ඒ ස්පර්ශයෙන් හටගත්තු ප්‍රශ්නේ හටගන්න ඕන හේතු නැහැ. කුමක් නිසාද? මේ පරයය දෙවෙනි පරයයට මොකද කිව්වේ? මේ ස්පර්ශයේ කෙරෙහි ඉතුරු නැතුව නොයල්මින් තමන්ගේ ආධ්‍යාත්මය නිරුද්ධ වෙලා තියෙනවා. මොකද වෙලා තියෙන රහතන් වහන්සේගේ ස්පර්ශය අර කිව්ව උපමාවෙන් අවබෝධ කරලා තමන්ගේ හිත ඇහැයි රූපය විඥාන එකතු වෙනවා. හැබැයි ඇහැයි රූපය විඥාන එකතු වුණාට තමන්ගේ හිත විරාගයටපත් වෙලා නොඇලී නිදහස් වෙලා තියෙන්නේ ස්පර්ශයට. එහෙනම් අපේ ඇහැයි රූපය විඥාන එකතු වෙනවා මොකද වෙන්නේ? අපේ ඇලිලා ගැලිලා ගැට ගැහිලා තියෙන පින්වත්. ඒකයි අපි දුක හටගන්නේ. එහෙනම් මේ දුකට හේතුව කොහොමද? ඉතිරි නැතුව නොයල්මින් නිරුද්ධ වීම නම් වූ ස්වභාවය අපේ ජීවිත තුළ වැඩිලා නැති නිසා. රහතන් වහන්සේට දුකක් නැත්තේ ඇයි? රහතන් වහන්සේගේ ඉතුරු නැතුව නොයල්මින් නිරුද්ධ වෙලා තියෙන නිසා. රහතන් වහන්සේ නිදහස් උත්තමෙක්. ආශ්චර්ය නැද්ද පින්වත්නි? ආශ්චර්යයි. පුදුම දෙයක් මේක පින්වත්නි. පුදුම ආශ්චර්යයි. පින්වත් උපවාන මේ කාරණේදී කර්මය පිළිගන්න ඔය ශ්‍රමණ බ්‍රාහ්මණ වරුන්ගෙන් යමෙක් දුක තමා විසින් කරපු දෙයක් කියලා පැවසුවත් උපවාන දුක හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් කියනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් දුක අනුන් විසින් හදපු එකක් කියලා. එහෙම කිව්වොත් මට කියන්න තියෙන දුක හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙන්. දුක තමන් විසිනුත් අනුන් විසිනුත් කරපු දෙයක් කිව්වොත් එහෙම ඒ කියන්න තියෙන්නේ මට දුක ස්පර්ශය ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලායි. තමන් විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු
ඉබේ හටගත්ත දෙයක් කියලා යම් කිසි කෙනෙක් කියනවා ඒ කියන්න තියෙන්නේ මට ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් දුක හටගත්තා කියලා ඉපවාන වෙන දෙයක් නන් නෙවෙයි කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිසිදු දැකලමයි තියෙන්නේ. සමහරලාට ගෙදර අපි තුමු සමහර අවස්ථාවල අපි මහත්යට චෝදනා කරනවා. ඔයා නිසා තමයි මගේ හිතට මේ ප්‍රශ්න ටික ආවේ. සමහරවිට මහත්ය නෝනට චෝදනා කරනවා. ඔයා නිසා තමයි මගේ හිතට මේ ප්‍රශ්න ටික ආවේ. සමහරවිට දරුවන්ට චෝදනා කරනවා. උඹලා නිසා තමයි අපිට මේ ප්‍රශ්න ටික ආවේ. ගැන හිතරෙන් දුක් පීඩා ටික මම මේ කියන්නේ ශෝක පරිදේව දුක් දුම්නස්. සමහරට එකිනෙක කෙනාගේ අමනෝච්ච කන් නිසා බාහිර පරිසරයෙන් ප්‍රශ්න එන්න පුළුවන් පින්වත්නි. මේ එක වෙනම කතාවක්. හැබැයි ඒ බාහිර ප්‍රශ්න ටිකක් තමන්ගේ මනස කඩම් වැටෙනවා නං. තමන්ගේ මනස කඩම් වැටිලා තමන්ගේ හිතේ ඇතුලේ ආධ්‍යාත්මික ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිර්මාණය වෙන්නේ කුමක් නිසාද? ඒ ස්පර්ශය නිසා. ඒ ස්පර්ශය නිසා. ඉතින් කොහෙන් ගියත් ප්‍රශ්න ටික ඇති වෙන්නේ කොමකින්ද? ස්පර්ශයෙන් තමයි දුක හටගන්නේ. පින්වත් උපවාන මේ කාර්යයේ කර්මයේ පිළිගන්න ශ්‍රමණ බ්‍රාහ්මණුන්ගේ යමෙක් දුක තමා විසින් කරපු දෙයක් කියලා පැවසුවත් ඒ කාටත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇති වෙනවා කියන කරුණ කවදාවත් සිදු වෙන්නේ නැත. දුක අනුන් විසින් කළා කිව්වත් දුක තමන් විසිනුත් අනුන් විසිනුත් කළා කිව්වත් දුක තමන් විසිනුත් අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයක් කියලා කිව්වත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි කොහොමද? ස්පර්ශයෙන් හටගත්තු විඳීමක් විතරයි කියලා මට කියන්න තියෙන්නේ කියලා. හරි ආශ්චර්යයි පින්වත්නි. මේ කාරණේ කොච්චර අපේ හිතට කියලා දීලා ඒතර පින්වත්නි මේ අපේ කයයි වචනයයි සංවර වෙන්න පටන් ගන්නෙ මෙන්න මේක හිත පිළිගත්තු දවසට. මේක හිත පිළිගත් දවසට මොන ප්‍රශ්නයාවත් තමන්ගේ කයයි වචනය සංවර වෙන්නේ නැහැ. අන ශ්‍රද්ධාවේ පිහිටපු කෙනා සීලෙට එන ක්‍රමයේ පින්වත්නි. තමන්ගේ හිත මේක පිළිගන්න පටන් ගත්තා. දැන් ඕනම වෙලාවක කය වචනය අසංවර වෙන්නේ කොමකින්ද බලන්නකෝ. මේ ස්පර්ශයකින් අපේ හිතට මොකක් හරි පීඩාවක් ආවට පස්සේ පීඩාව දරා ගන්න බැරි වුණාට පස්සේ තමයි කයෙන් වචනයෙන් අසංවර වෙන්නේ අපි. ඒතර මේ පීඩාව දරා ගන්නම අපි දැන් මේ පීඩාව ආවට පස්සේ මේ කාරණේ හිතට සිහි කරනවා. සිහි කරද්දිත් ආයෙ ඊට පස්සේ පීඩාව එනවා නම් අපි මොකද වෙන්නේ? ආයෙ කයින් වචනෙන් අසංවරයට නිරත වෙනවා. ඒ කියන්නේ ඒක නිරත උනේ ඇයි? කියන්නේ මේ සිහි කළාට ශ්‍රද්ධාව ඇති උන්නේ. හැබැයි ශ්‍රද්ධාව ඇති වුණු සැනින් මොකද වෙන්නේ? පීඩාව සංසිඳනවා. පීඩාව ඇති වුණු සැනින් මොකද වෙන්නේ? කය වචනේ සංවර වෙනවා. ඒකයි කියන්නේ මේ ශ්‍රද්ධාවත් එක්ක සීල සම්පත්තිය බොහොම ලස්සනට පිහිටලා යනවා පින්වත්නි. ඉතින් මේ ශ්‍රද්ධාව නැති උදවිය තමයි මේ සීලය ඕනේ කියලා අද මතයක් සමාජගත කරලා තියෙන්නේ. ශ්‍රද්ධාව නැති උදවිය. බුදු යාට සීලේ වදයක්. සීලේ වදයක් වෙලා තියෙන්නේ. ශ්‍රද්ධාව නැති නිසා. ශ්‍රද්ධාව ආපු කෙනාට සීල සම්පත්තිය පිහිටන් ලේසි. ඇයි ශ්‍රද්ධාව එන්න සියලු ප්‍රශ්න වලට හේතු දන්නවා මේ දුක් පීඩා මේ ප්‍රශ්න ඔක්කොම කරදර හටගන්න ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. ඒ ප්‍රශ්න හිතට ආපු ගමන් කයයි වචනේ අසංවරයට යන්න දෙන්නේ නැහැ. කයයි වචනේ තු නිවින පටන් ගන්නවා. කයයි වචනේ නිවින පටන් ගන්නවා. කයයි වචනේ නිවි ගියපු කෙනාට ඊළඟට වෙන මීරණම අත් වෙන මොකද්ද පින්බිගන්තේ. ඊළඟට තමයි හරි ලස්සනයි. අධාර්මික දේවල් වලින් ජීවත් වුණා නම් එයා කල්පනා කරනවා මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් දුක හටගන්නේ. ස්පර්ශ නැතිවීමේ දුක නැති වෙලා යනවනේ. එහෙව් එකේ මම මොකටද අධාර්මික වෙලා මේ සැප නැති කරගන්න සැප උපදවන්න මහන්සි වෙන්නේ. මේක මේ ස්පර්ශයෙන් තියෙන එකක් නේ. ස්පර්ශ නැතිවීමේ නැති වෙලා යනවා නම් මේක හේතුඵල ධමයක් මත සම්බන්ධ එකක්. එහෙනම් අධාර්මික දෙයකින් මම සැප උපදින්නේ නැහැ. අධාර්මික ක්‍රම අධාර්මික. ස්පර්ශයෙන් දුක හට ගන්න බව තව තව අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? අන්න එයා තමයි පින්වත්නි. එයා ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන පටන් ගන්නවා. එයාගේ ජීවිතේ ටික අල්පේච්ඡ ගතිගුණ වලට යන්න. මහිච්ඡ ගතිගුණ අතහැරෙන්න. එයාගේ ජීවිතේ මේ කියන ප්‍රඥාව අනුග්‍රහ කරනවා. පින්වත්නි හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ දහම් පරියායේදී පින්වත්නි දේශනා කළ බුදුරජාණන් වහන්සේ තේසම් පස්ස පරේතානම්
ස්පර්ශයෙන් යට වුණ භව සැඩ පහර වෙත යන නොමග ගිය උදවිය හට සිදුම් මේ බව බන්ධන ඊතා දුර පවතින දෙයක්මය. මොකද්ද මේ ස්පර්ශයෙන් මේ දුක් සැඩ පහර කියලා අවබෝධයක් නැති කෙනාට මොකද වෙන්නේ? නොමග ගිය හිත තියෙන කෙනාට මේ භව බන්ධන සිඳලා මේ දුකින් ඈතර වෙනවා කියන එක හරිය දුර ගමනක් කියනවා. මෙයාට ලීසි නෑ කියන එක. යේච පස්සම් පරිඤ්ඤාය අඤ්ඤාය උපසමීරතා තේ පස්සාබි සමයා නිච්ඡානම් පරිනිබ්බුතාති නිච්ඡාතා පරිනිබ්බුතාති හැඳින ස්පර්ශේ මායා අවබෝධ කොට දුකේ පීඩා නිවන් සුව තුල ඇති වූ සංසිඳීමට නතු ස්පර්ශයද දැනගත් තණ්හාව නැති කරගත් පිරිසනන් සැබවින්ම පිරිනිවී යන්නාහුය. එනම් ස්පර්ශයේ සැබෑ ස්වභාවය අවබෝධ කරපු ශ්‍රාවකයා මොකද වෙන්නේ පින්වත්නි? පිරිනිවන කරා යනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ නිසා ආශ්චර්ය උදාර මේ දහම් මානසිකාරයකින් තමන්ගේ ජීවිතය සූපත් කරගන්න දුර්ලභ වාග්ය මේ පින්වත් සිල් දෙනාටම හේතු වාසනා වේවා උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉතාලියේ වෙසෙන පින්වත් ලාලනීද සිල්වා මහත්මිය විසින්. ඉතින් මේ රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති බ්‍රහ්මරාජයා සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිත කැමති සියලු දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයට ආරක්ෂා සපයන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ඒ වගේම මහමිුණා මහා විහාරයේ අනුශාසක කටුනීරී ධම්මදේව ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට ඒ වගේම විකාශන දායකත්වය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය 2020 ඔක්තෝබර් මාස 16 වන දින මිය පරලොවගේ ලීලාවතී සිල්ලා පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලොවගේ මර්තේලිස්ත සිල්ලා පින්බර පියාණන්ට ඔබ අප නමින් මිය පරලොවගේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත් ඉතාලියේ වෙසෙන පින්වත් ලාල්නීද සිල්ලා පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. මංජුලා සහ නදීශානි යන දියණිවරුන් දෙදෙනාටත් චාන්දනී ධනංජනී මනෝරී යන පින්වතුන්ටත් දරු පිරිසටත් උපාලි මහින්ද යන බෑනාවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.